ගන්න පුතේ ගිය සතියේ නෝට් එක 8 ශ්‍රේණිය ගිය සතියේ නෝට් එක බලන්න. එක් එක්කෙනා නැගිටලා ප්‍රශ්න අහන්න හදන්න. පුතේ මෙහෙමයි. කරන දේ හරියට කරන්න ඕන. නැත්තම් නොකර ඉන්න ඕන. හරි. ගිය සතියේ නෝට් එක මේ සතියේ මතක නැත්තම් අන්න එතන චූටි අවුලක් තියෙනවා. ඔය වගේම ඕක බලන ගමන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගෞරව කරනවා. උත්සව සමයක් තියෙද්දි පන්තියේ ළමයෙක් දෙන්නේ කැරෙන්න සියලුම ළමයි පැමිණීම සම්බන්ධ. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕනම සෙට් එක තමයි මේ ඉන්නේ. පැහැදිලිද? ඉගෙන ගන්න ඕන කියලා හැමදාම පන්තියේ සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක හැමදාම පන්තියනවා. මතක තියාගන්න ඕනි අවුරුද්දට කියලා එක නිවාඩුව හම්බ වෙනවා. ලබන සතියේ සෙනසුරාදා විතරයි. ඒකත් පෝය. කොහොමත් ඔයාලට නිවාඩුව ලැබෙනවා. පැහැදිලිද? මේ මාසෙට සෙනසුරාදාවල් 5ක් තියෙනවා. මේ මාසෙට සෙනසුරාදාවල් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒ නිසා මගේ පුතාට නිවාඩුවක් ගත්ත කියලා සති 4 කම්ප්ලීට් වෙනවා. කිසිම අවුලක් නැහැ. මාසේ වැඩ ටික ලස්සනට දුවනවා. ඒ නිසා කිසිම ලෙසකින්වත් 18 වෙනිදා 17 16 නිවාඩු ගන්න එපා. ලොකු අම්මලා ගෙදරට ආවා. ලොකු අම්මගේ චූටි මල්ලි බලන්න ඕනේ නැත්නම් පිස්සු වගේ. එච්චර ලද බොළඳ වෙන්න එපා. ඒව අපිට හරියන්නේ නැහැ පුතේ. හරිනේ? අනිවාර්යෙන් පන්තියෙන් ඕන. ඒ එක දිගට පන්තියන දරුවට තමයි පුතේ මේක පිහිටන්නේ. තේරුණාද පුතේ? අධ්‍යාපනයේට සලකන ආදරය කරන දරුවට තමයි අධ්‍යාපනයේ පිහිටන්නේ. අධ්‍යාපනයේ පෙරලා පිහිටනවා. අර බුදුහාඳුරු කියන්නේ ධර්මය අදහන්නා ධර්මය විසින් රකින්න. නේ පුතේ? ධර්මය අදහන්නා ධර්මය විසින් රකින්න. ඒ වගේ අධ්‍යාපනයට ගරු කරන කෙනා අධ්‍යාපනයට ආදරය කෙනා අධ්‍යාපනයෙන් රකින්න. හරි? හරි. විනාඩියක් දෙන්න නෝට් එක බලා ගන්න. එක එක්කෙනා නැගිටන්න හදන්න. ඉක්මන් කරන්න. ඔන්ලයින් දරුවොත් ලෑස්ති වෙන්න. ඔන්ලයින් දරුවෝ ලෑස්ති වෙන්න. ඒ සති නෝට් එක චුට්ටක් බලා ගන්න. වර්ගමූල පාඩම් පටන් ගන්න. හරි. දැන් නවත්තන්න. අගිනී. සියලු දෙනා පෑම් පැත්තකින් තියන පොත් වහන්න. පොත් වහන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පූර්ණ වර්ග සංඛ්‍යාවක් යනු කුමක්ද? පූර්ණ වර්ග සංඛ්‍යාවක් යනු කුමක්ද? කියන්න පුළුවන් කෙනෙක් අත උසන්. පූර්ණ වර්ග සංඛ්‍යාවක් තෝනි කියන්න පුතේ. සුපිරි. අපුඩක් අහන්න පුතේ අපේ යාළුවට. ඔව් මොකද්ද පුතේ පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ? පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද පුතේ? පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ වීමෙන් සෑදෙන සංඛ්‍යාව. උදාහරණයක් වශයෙන් මම පුතාලට දෙන්නම්. 5 කියන පූර්ණ සංඛ්‍යාව පුතේ 5ෙන්ම වැඩි වුණොත්
පහ කියන පූර්ණ සංඛ්‍යාව පහෙන්ම වැඩි වුණොත් ගෙම්ම වැඩි වුණොත් හැදෙනවා එයාගේ වර්ගය කීයද 25. මෙන්න මේකට තමයි කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව. මොකක්ද ඒකට කියන්නේ පුතේ? පූර්ණ වර්ග සංඛ්‍යාව. මොකක්ද ඔකට කියන්නේ පුතේ? පූර්ණ වර්ග සංඛ්‍යාව. එහෙනම් මතක තියාගන්න කිසියම් පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ කිරීම ලැබෙන්නේ එයාගේ පූර්ණ වර්ග සංඛ්‍යාව. තේරුණාද පුතේ? හරි. ඊළඟට උදයන්ග සර් ඉගන්නවා එකේ සිට 20 තෙක් වර්ග සංඛ්‍යා ටික කටපාඩමේ තියෙනවා. දැන් සූස් පූස් ගන්න පොත වහන්න. ඡන්ද තිලක. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. 11 වර්ගය කීයද? 121යි. 12 වර්ගය 13 වර්ගය 14 වර්ගය 14 වර්ගය 196යි. 15 වර්ගය 225යි. 16 වර්ගය 256යි. 17 වර්ගය 289යි. 18 වර්ගය 324යි. 19 වර්ගය 361යි. 20 වර්ගය ඔන්න ඔය ටික මගේ රත්තරම් පුතේ කටපාඩමේ තියෙනවා. ඔය ටික අනිවාර්යෙන් කටපාඩමේ තියෙන්නම ඕන. තේරුණාද? එතකොට තමයි ළමයා දියුණුවේ. එතකොට තමයි ළමයා බලාගෙන ඉඳිද්දි මම කියන දේවල් ටික මේ පාඩම ඇතුලේ තියෙනවා. හරිද? ඊළඟට උදයන්ග සර් ඉගෙනුවා පුතාලට මතක ඇති වර්ගමූලය. වර්ගමූලය කියන්නේ මොකක්ද? ඔන්න බලන්න. වර්ගමූලය කියන්නේ හොඳට අහගෙන ඉන්න. උදයන්ග සර් වෙනම අර්ථකථනයක් දුන්නා. අච්චු පොතේත් වෙනම අර්ථකථනයක් තියෙනවා. නමුත් උදයන්ග සර්ගේ අර්ථකථනය හොඳට පැහැදිලි. ඔන්න බලන්න. පුතේ වර්ගමූලය කියන්නේ බය නැතුව ලියන්න විභාගෙටත් මගේ අර්ථකථනය ලියන්න කිසිම අවුලක් නැහැ. වර්ගමූලය කියන්නේ පුතේ කිසියම් වර්ග සංඛ්‍යාවක් හැදෙන්න මුල් වෙන කෙනා. මොකද පුතේ? කිසියම් වර්ග සංඛ්‍යාවක් හැදෙන්න මුල් වෙන කෙනා. කියන්නේ පුතේ කිසියම් වර්ග සංඛ්‍යාවක් හැදෙන්න මුල් වෙන කෙනා. ඒ කියන්නේ 25 වර්ගමූලය කීයද? 5යි. 25 කියන වර්ග සංඛ්‍යාව හැදෙන්න මුල්ුනේ කවුද? 5. එහෙනම් මට කියන්න 16 වර්ගමූලය කීයද? 10 එන පුතේ ඉස්සරහට 16 වර්ගමූලය කීයද? 4යි. 36 වර්ගමූලය කීයද? 6යි. 85 බෑ. 81 වර්ගමූලය කීයද? 9යි. 100 වර්ගමූලය කීයද? 196 වර්ගමූලය කීයද? ඇහෙන්නේ නැහැ. 14යි. දැන් ඔබට රටාව තේරෙනවද? එහෙනම් මොකද්ද පුතේ වර්ගමූලය කියන්නේ? කිසියම් වර්ග සංඛ්‍යාවක් හැදෙන්න මුල් වෙන කෙනා. කියන්නේ පුතේ? ඇහෙන්නේ නැහැ පුතේ. කිසියම් වර්ග සංඛ්‍යාවක් හැදෙන්න මුල් වෙන කෙනා. තේරුණාද පුතේ? මේව ඔළුවේ තියෙනවා. අච්චු පොතේ තියෙනවා මෙහෙම. ඔන්න අහගෙන. කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ වීමෙන් සෑදෙන සංඛ්‍යාවේ වර්ගමූලය පෙර සංඛ්‍යාව වේ. ඒකනේ මන් දන්නේ මට නම් මෙලෝඩියක් තේරෙන්නේ. අච්චු පොතේ තියෙනවා කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවේ වර්ගමූලය ප්‍රථම සංඛ්‍යාව වේ. ඒ රෙද්දවල තේරෙන්නේ නැහැ පුතේ. ඒ නිසා තමයි උදයන්ග සර් නිර්මාණය කරේ මොකද්ද? වර්ගයක් වීමට මුල් වෙන කෙනා වර්ගමූලය. ඒ වර්ගමූලය කියන වචනේ ඇතුළේම සීන් එක තියෙනවනේ. වර්ගයක් වෙන්න මුල් වෙන කෙනා වර්ගමූලය. ඔබට මම මේ කියන්නේ පැහැදිලිද? අත උසන්න මේක තේරුණු කට්ටිය. ඊළඟට ගිය සතියේ උදයන්ග සර් කිව්වා ටුටි ආගෙන ඉන්න. අපේ සිලබස් එකටම සංඛ්‍යාවක වර්ගමූලය හොයන ක්‍රම දෙකක් තියෙනවා. අපේ සිලබස් එකට සංඛ්‍යාවක වර්ගමූලය හොයන ක්‍රම කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. පළවෙනි එක ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූලය සෙවීම. කියන්න පුතේ? කතා කරන්න මගේ දෙයියෝ. ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූලය සෙවීම. දෙවෙනි එක මගේ රත්තරන් පුතේ නිරීක්ෂණය මගින් වර්ගමූලය සෙවීම. කියන්න පුතේ? ගිය සතියේ උදයන්ග සර් නැවැත්තුවේ ප්‍රථමක සාධක වලින් වර්ගමූලය සෙවීම. හරි. අද අලුතෙන් ආපු ළමයි සෙට් එකකුත් ඉන්නවා. බලමු right. අද අලුතෙන් ආපු ළමයින්ට තේරෙන විදියට මැච් එක ගහගෙන යන්න. හරි.
ලියන්න මේ ගාන. පුළුවන් නම් හදලා දෙන්න. පුනරීක්ෂණය. ලියන්න පුතේ පුනරීක්ෂණය කියලා. ලියන්න පුනරීක්ෂණය. හරි. පුනරීක්ෂණය කියන්නේ පුතේ හැමදාම උදයන්ක සර් ගිය සතියේ නෝට් එක. ගිය සතියේ නෝට් එක මතක් කරලා දෙනවා. හැමදාම උදයන්ක සර් ගිය සතියේ නෝට් එක මතක් කරලා දෙනවා. හරි. හරි. ලෑස්තිද? දානකෝ. සතියේ ඉස්කෝලේ තියෙනවනේ කොහොමද? නෑ නෑ ඒව කරන ආගනේ ඒව කරන වැඩ නෙවෙයි. ඒ වගේම දැන් ඔය ඉස්කෝලේ පැයකින් දික් කරනවා කිව්ව කරන්න අමාරුයි. ඒව රාට ළමයින්ට දරා ගන්න අමාරුයි පුතේ. පීරියඩ් එකක් පැයක් වෙනවා කියන්නේ ළමයින්ට දරා ගන්න අමාරුයි. මෙහෙමයි සිලබස් එක ඉවර කරන්න ඕන කතාව වෙනම තැනක. ඒකට අවස්වරු හරි අරගෙන කරන එක වෙනම කතාවක්. හරිද? ඒක දිගට අමාරුයි. ඒ වගේම ඔය වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. කොහොම කියද? හරි බලන්න. හරි. මොන වැඩේ ආවත් අපි ඉතින් මේ වැඩේ කරගන්න වෙනවා. ආගෙන චුටි. ප්‍රශ්නේ වි ඉස්සරහට දැන් අර ඊයේ අර සභාපති කිව්වේ ප්‍රශ්න එනවා. ඉස්සරහට ප්‍රශ්න එක එනේ කාටවත් නවත්තන්න බෑ. නමුත් ප්‍රශ්නාව කියලා අපිට වැටෙන්නත් බෑ. අපි මේ වැට්ටික් කරගෙන යන්න. හරි. මෙන්න පුතේ ලස්සන ගානක් පරිස්සමෙන් හදන්න. පළමු පන්තියේ කී දෙනෙක්? ඉතාමත් චූටි ගානක්. ඉතාමත් සරල ගානක් පරිස්සමෙන් හදන්න. පළමු පන්තියේ කී දෙනෙක්? මේක ප්‍රථමක සාධකවල ගුණ. පාවිච්චි කොහෙද කියලා. බලන්න ගිය සතිය 400 දීලාද? 100 දීලාද? 144 දීලාද? very good. එහෙනම් මෙන්න ගාන පරිස්සමෙන් හදන්න. පරිස්සමෙන් හොඳේ. ඉක්මන් කරන්න. 256 වර්ගමූලය හොයන්න. දෙසිය පනස්සය වර්ගමූලය හොයන්න. ගිය සතිය පන්තියට සම්බන්ධ වුණු පැටියෙක් නම් අනිවාර්යෙන් මේක හදමු. ඒක නවත්තන්න බෑ කාටවත්. ඉක්මන් කරන්න. මරු. පුතේ ඔය පෑන පාවිච්චි කරන්න එපා හොඳේ. ඔය පෑනෙන් අමාරු එළියට. හරි. නැගිටින්න පුතේ. ඔන්ලයින් දරුවෝ ඉක්මන් කරන්න. ගාන හදලා උත්තරේ දාන්න බලන්න. chat එකට.
256 වර්ගමූලය ප්‍රථමක සාධක භාවිතයෙන් හොයන්න තියෙනවා. ප්‍රථමක සාධක භාවිතයෙන් හොයන්න තියෙනවා. 256 වර්ගමූල. නියමයි දෝනි. right. හරි. හරි. වාඩි වෙන්න පුතේ. වෙලාව ඇති. ගිය සතියේ පන්තියට සම්බන්ධ වුණ නැති දරුවෝ පොඩක් අත උස්සන්න. නියමයි. right. ඕක ඇත්තටම පුතේ ඒ දරුවට ඇරෙන්න අනිත් ඔක්කොටම පුළුවන් වෙන්න ඕන. ඇයි? ඕක ගිය සතියේ පුළුවන් කළා තමයි යව්වේ මතකද? හොන්දටම කරලා දෝනි පදම් කළේ යව්වේ. හරි. මෙන්න බලන්න ගිය සතියේ පන්තියට ආපු නැති දරුවෙක් වෙනුවෙන් කියලා දෙනවා. බලාගන්න. 256 චුටි බලාගෙන ඉන්න. 256 පැත්තකට ගන්නවා. 256 බෙදනෝ ප්‍රථමක සංඛ්‍යාවලින්. 256 දෙකෙන් බෙදුවම කීයේ? ඇහෙන්නේ නැහැ. 128යි. 128 දෙකෙන් බෙදුනම 64යි. 64 දෙකෙන් බෙදුනම 32 දෙකෙන් බෙදුවම 16 දෙකෙන් බෙදුවම 8 දෙකෙන් බෙදුවම 4 දෙකෙන් බෙදුනම 2 දෙකෙන් බෙදුනම ආන්න ඔය විදියට පුතේ ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න. ඇත්තටම ඔබට බැරි මේවනම් අන්න එතනදී ඔබ දුක් වෙන්න ඕන. ඔබට 6 වසරේ 7 වසරේ දැනුම මාති. මේ බෙදීම කරගන්න බැරි නම් හිතින් අන්න එතන ඔබේ අවුලක් තියෙනවා. දරා වෙන්න එපා. මූණටම කියන්න වෙනවා. මේක බෙදා ගන්න බැරි නම් අවුලක් තියෙනවා. එහෙනම් ඔන්න කරන්නේ මෙහෙමයි. 256 ලියන්න පුළුවන්. දෙකේව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දෙකේව 8යි. බුදු අම්මේ දිග 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊට පස්සේ ඉසුක කරන්නේ මොකක්ද හදන්නේ? එක වගේ පාර්සල් දෙකක් හදන්න ඕන. මොකද්ද කරන්නේ පුතේ? එක වගේ. දැන් මං ගිය සති උදාහරණයක් ගත්තේ. ඔයාලා ගෙදරට ගේනොත් දොඩම් ප්‍රමාණයකුයි ඇපල් ප්‍රමාණයකුයි. තාත්තා කියනවා පුතේ මේක පාර්සල් දෙකකට බෙදහන්. හැබැයි සමානව. එතකොට පුතාලා මොකද්ද කරන්නේ? ඇපල් ටික සමානව දෙකට දානවා, දොඩම් ටිකත් සමානව දෙකට දානෝනේ. අන්නේ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. මේ පැකට් දෙකක් හදනවා. හැබැයි පුතේ මෙතන අවුල තියෙන්නේ ඔක්කොම තියෙන්නේ දොඩම්. ඔක්කොම එක වගේ. දොඩනුයි ඇපලුයි නෑ. සමහරක් වෙලාවට මේක 3 එනවා, 4 එනවා, 3 එනවා, 5 එනෝනේ. right. කරන්න තියෙන්නේ එක වගේ ගොඩවල් දෙකක් හදනවා. එතකොට පේනවා ඔයාලට දෙකේව 4 ගොඩවල් ගහන්න පුළුවන්. හරි. චුටි. දැන් පුතේ කරන්න තියෙන්නේ හරිම ලේසි. පුතාලා දන්නෝ කිසියම් කෙනෙක් එයාගෙම ගුණ වුණාම හැදෙන්නේ මොකද්ද? එයාගේ වර්ගය. x x ගෙන් වැඩි වුණාම x වර්ගය. y y ගෙන් වැඩි වුණාම y වර්ගය. එහෙනම් පුතේ මෙයාගෙන් වැඩි වුණාම එන්නේ එයාගේ මොකද්ද? වර්ග. එතකොට වර්ගයට වර්ගමූලෙ මොකෝ වෙන්නේ? වර්ගයට වර්ගමූලෙ කැපෙනවා. ඉතුරු කීයද? 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. දෙවරක් 2 හතරවරක් 2 අටවරක් 2 ආන්න උත්තරේ. අත උසන්න මේක ආපු දරුවෝ. right සුපිරි. ලියා ගන්න පුතේ. අඩුපාඩුවක් තියෙනම් සතහන් කරගන්න ඉක්මන් කරන්න. ආයේ සුපිරියටම කියලා දෙනවා පුතේ. අඩුපාඩුවක් තියෙනම් හදාගන්න ඉක්මන් කරන්න. හරිද? අඩුපාඩුවක් තියෙනම් ලියා ගන්න. හරි නියමයි. මෙනි ලංගාන.
දෙන්නම් ඇම්රිලා යන එක. බලමු පන්තියේ කී දෙනෙක් සුදු. බෝඩ් එක මකන්නේ නැහැ මං. ඔය විදිය ඔළුවේ තියාගන්න. බලමු පන්තියේ කී දෙනෙක් මේ ගාන හදලා දෙයිද කියලා. මගේ පුතේ ඔයාලා කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් මේවා හදන්න වෙනවා. ඇයි ඒ? මේවා විභාගෙට කෙලින්ම ඍජු එනවා පුතා. මේවා නැතුව විභාගයක් නෑ පුතා. හරි? තේරුණානේ? මේක අනිවාර්යෙන් හදන්න වෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා නම් මෙහෙම සර් දෙන්න ගණන් පොඩ්ඩක් සැර වැඩි. ඉතින් සතුටු වෙන්න ඕන පුතා. සතුටු වෙන්න ඕන. මොකද පුතේ සමහර ගුරුවරු ඔයාලා අන්දනවා. ලේසි ප්‍රශ්න ටිකක් කළා පුතේ උඹට ගණන් පුළුවන් කියලා ඔළුව අත ගන්නවා. හැබැයි විභාගෙට ගියාම මෙලෝ දෙයක් බෑ. ඇයි? විභාගෙට අහන මට්ටම තමයි මේක. මේ මට්ටමට අපි කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් ලෑස්ති වෙන්න ඕන. තේරෙනවද පුතේ? හරි. මෙන්න ගාන පරිස්සමෙන් හදන්න. 324 වර්ගමූලය හොයන්න. පුළුවන් නම් හොයන්න පුතේ 324 වර්ගමූලය. 324 වර්ගමූලය. 324. නැගිටින්න මං කවුරුත් නැගිටිනකන් ඉන්නවා. පන්තියේ සියලු දෙනාම නැගිටිනවා. හරි. පුතාලට විභාගෙදි කිව්වොත් ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූලය හොයන්න කියලා. වෙන ක්‍රම වලින් හෙව්වොත් ලකුණු බිඳුවයි.
කවුරුත් දන්න ඕකේ වර්ගමූලය 18යි කියලා. නමුත් 18යි කියලා ලියන්න තහනම්. හදන විදිය සුවිනි තියෙන්න ඕන ඉක්මන් කරන්න. හදන විදිය තියෙන්න ඕන ඉක්මන් කරන්න. හරි. උදව් කරන්න පුතේ ළඟ ඉන්නේ යාළුන්ට උදව් කරන්න. ඔන්ලයින් දරුවෝ උත්තරේ දාන්න chat එකට මම බලන් ඉන්නේ. මල්මි චතුමි හරි. හරි. වාඩි වෙන්න පුතේ. හරි. දැන් ඔන්න උදයංග සර් වැඩේ කරන්න හදන්න බලාගෙන ඉන්න. චුටි. කතා කරන්න එපා. 324 වර්ගමූලය මැනික ඊට කලින් උදයංග සර් කරන්නේ මේක ප්‍රථමක සාධක වලින් බෙදිය යුතුමයි. එක ළමෙක් මගෙන් අහන මෙහෙම සර් පොඩි ප්‍රශ්නයක්. ඔව් මම මොකද්ද පුතේ? සර් හදිස්සියෙන් හරි දෙකේව දෙකකුයි තුනේව තුනකුයි ආව. එතකොට සර් කොහොමද පාර්සල් දෙකකට බෙදන්නේ? ඇත්ත. එහෙම ඒව ඔයාලට දෙන්නේ නැහැ. ඔයාලගේ සිලබස් එකේ දෙන්නේ හරියටම පාර්සල් දෙකකට බෙදන්න පුළුවන් ඒවා. පළවෙනි එක. දශම ඒවා වර්ගමූල දශම එන්නේ නැහැ. දෙවෙනි එක තමයි අහගෙන ඉන්න. ළමයෙක් ඇහුවා සර් 324 වර්ගමූලයේ 18යි කියලා අපි දන්නවා. මං කෙලින්ම 18 දාන්නද? ජීවිතේට මේ වැඩේ කරන්න එපා පුතේ. මොකද විභාගෙ කියන්නේ ප්‍රථමක සාධක වලින් වර්ගමූලය හොයයි. එතකොට නිකම්ම නිකන් 18 දාලා තිබුණොත් ඉතින් අරන් තිබුණොත් ලකුණු බිඳුවයි සෙමෙර. කොහමද? ලකුණු බිඳුවයි. එයාට ලකුණු දෙන්නේ නැහැ. මොකද ක්‍රමේ නැහැනේ. ක්‍රමේ දන්නේ නැති නිසා. බලාගෙන ඉන්න. මෙන්න මේකයි ක්‍රමේ පුතේ. පට්ට නෝන්ඩි ලැජ්ජයි. ඇත්තටම මේක විසඳන්න ලැජ්ජයි. 324 දෙකෙන් බෙදා ගන්න බැරි හාදෝ මේ පත්තියේ නෑ. කීයේ? 161. 162 very good. 162 දෙකෙන් බෙදා ගන්න බැරි ළමයි මේ පන්තියේ නෑ. කීයේ? 81. 81 දෙකෙන් සමහර ළමයි මම යනකොට පුතේ මම ඔය රවුමක් දාන්න ගියා. යනකොට 81 හොගාලා බෙදනෝ දෙකේ. අනේ අම්මේ මැටි කියන්නේ අම්මේ කිරි මැට්ට. 81 දෙකෙන් බෙදෙනවයි. තණ්ඩලප්පා. එහෙනම් මොකෙන්ද බෙදන්නේ? 3ෙන්. කීයේ? 27. ආයිමත් 3ෙන් බෙදෙනවා. 9. ආයිමත් 3ෙන් බෙදෙනවා. 3. ආයිමත් 3ෙන් බෙදෙනවා. යකෝ 3ේව ගොඩයි. දෙකේව දෙකයි 3ේව කීයද? 4. අත උස්සන්න මේක ආපු දරුවෝ. ඇත්තටම මේක ආව නම් ඔබ බය නැතුව ඉන්න ඔබට ගණන් වලට අනිවාර්යෙන් ගණන් වලට අම්බ ගණන් වලට ඉනි. හරි. එහෙනම් මේක ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. දැන් පුතේ පාර්සල් දෙකක් හදන්න ඕන. ටියුටි එක වගේ පාර්සල් දෙකක් හදන්න ඕන. මට කියන්න කොහොමද දාන්නේ? අඹ ගෙඩි 1යි දොඩම් ගෙඩි කීයක් දාන්න පුළුවන්ද? 2යි. එකකුයි දෙක දෙක දාන්න පුළුවන්. ඔන්න බලන්න ට්වින්ස්ලා හදනවා. බලාගන්න. එක වගේ දෙන්නෙක් හදනවා. බලාගන්න. දෙකේ එකයි ගන්න පුළුවන්. තුනේ දෙන්නෙක් ගන්න පුළුවන්. මේකත් දෙකේ එකයි තුනේ දෙක. ළඟින් එක්කනට ඕපදෝප කියන එක නවත්තන්න ඕන. හොඳේ. සාමාන්‍යයෙන් උදයන්ග සර්ගේ ළමයි පට්ට ඩීසන්ට්. තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට. අර සාම්ප්‍රදායනුකූල කාන්තාව කියන එකෙන් බැහැර වෙන්න ඕන. සාම්ප්‍රදායනුකූල ගෑන් ළමයා හැමතිස්සෙම ඕපදෝප මිනිස්සු පිළිගන්නේ ඕපදෝප කතා කරන. එහෙම එපා. මගේ ගෑන් ළමයි පට්ට ඩීසන්ට් වෙන්න ඕන. පිරිමි ළමයිතුත් එහෙමයි. පුතාලා ඇවිල්ලා බලන්න මගේ 11 වසරේ. සුද්දෝ ඇවිල්ලා බලන්න මගේ 11 වසරේ එක ළමෙක්වත් කොණ්ඩේ තඹ කරලා තියෙනවද? නිවාඩු කාලේ එනෝනේ උන්ට පිස්සුවක්. කොණ්ඩේ තඹ කරලා කරාබු දාලා මාලා දාලා සාන්ද සීරි සංග බෝධි මාලිගාවේදී ඔන්න ඔහම ඉන්නේ පන්තියට. හරි. එහෙම වුණොත් ඌ වෙන අවසාන දවස්. චේන් එක මල්ලලා මෙහෙම තද කරනවා. ඔළුව ඊටපු ගමන් කළු ගානවා. මේ මගේ මාක පෙන් එක තියෙන්නේ. ගිහිල්ලා අතුල්ලන ඔළුව.
කවදාවත් මට කිසිම වෙලාවක විරුද්ධ වෙන්නේ නැහැ. හරි අහිංසක පැටව. වෙලා තියෙන්නේ පුතා හරි පාරක් නැහැ. ගෙදර ගෙවල් බය කරගෙන ඉන්නේ. අම්මලා දන්නේ නැහැ කොණ්ඩේ තඹ කරගෙන. හරිද? ඉතින් මං ඒ ළමයින්ට නිවැරදි පාර පෙන්නනවා. උන් කවදාවත් නොමග යන්නේ නැහැ. මගේ ළමයි සාමාන්‍යයෙන් එහෙම නැහැ. එහෙම ඉන්න දෙන්නෙත් නැහැ මං. දැන් අම්මගෙන් අප්පගෙන් හැදෙන්නේ නැත්තම් මගෙන් හරි හැදෙන්න එපා. මේ මාක පෙන්න ගිහිලා අතුලනවා. සිරිසාන්ත බොන්දි මානිය. ඉන්නෝ ඉතින් ගල් බූතේ වගේ. හරි. ඉඳලා ඊළඟ දවසේ කොණ්ඩේ කපන් යනවා. මං හැම කවදා පන්ති කට් කරන්නෙත් නෑ ඌ. කොච්චර බැන්නත් මට ඒ තරම් ආදරේ. මං දන්න ඔයාලත් එහෙමයි. හරිනේ? ඔහෙට කිව්වේ. හරි. බලා ගන්න. චුටි. ඔන්න බලන්න. එක වගේ දෙන්නේ චුටි. එක වගේ දෙන්නේ ಗುಣ වෙනකොට හැදෙනවා උගේ වර්ගය x ගෙන් ಗುಣ කරාම x වර්ගය. y ගෙන් ಗುಣ කරොත් y වර්ගය. තිසුම්ගෙන් ಗುಣ කරොත් තිසුම් වර්ගය. ඉසිර වර්ගය. සුවිනි වර්ගය. නේ? ඒ වගේ තියෙනවා. මල්මි වර්ගය. අන්න බලන්න. එහෙනම් මේක ලියන්න පුළුවන්. මෙයාගෙන් ಗುಣ වුණාම මෙයාගේ වර්ගය. එක වගේ දෙන්නේ ಗುಣ නාම උගේ වර්ගය. චුටි. වර්ගයට වර්ගමූලෙ මොකෝ වෙන්නේ? කැපෙනවා. 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 විතරක් ඉතුරු වෙනවා. දෙවරක් 3 6යි. 6 වරක් 3 18. 18. අද උසන්න මේක තේරුම් ගන්න. තියා ගන්න පුතේ. 9න් බෙදන්න බෑ පුතේ. 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. 9න් බෙදන්න බෑ. 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයිනේ. හරි. චනුල ඉක්මන් කරා. චනුල නිම්නෙත් ඉක්මන් කරා. මම බලන් ඉන්නේ හොඳේ. ඉක්මන් කරා. හරි. අද ලියන මාතෘකාව මේක ඇතිනේ. තා එකක් ඕනේ. අන්න දැන් ගණන් පිරේ තිර වෙලා. ලේසි එකක් දෙන්නේ. ඔට්ටුයි. ඒයි මේ මොන්ටිසෝරි ළමයිතුත් හදන ගානක් දෙන්න. අනේ නොහදනන් ඉන්න එපා ලැජ්ජයි. 625. මොන්ටිසෝරි ළමයිතුත් ඕක හදනවා පුතා. 625 වර්ගමූලය හොයන්න. චුටි ඉක්මන් කරන්න. විලි ලැජ්ජ නැති ගානක්. 625 වර්ගමූලය හොයන්න විලි ලැජ්ජයි මේක බැරි නම්. හයසිය විසිපහේ වර්ගමූල. නියමයි දෝනි නියමයි. අංක 1 පළවෙනි ස්ථානයේ. නැගිටහම් පුතේ. සුබිරි. ඔයාලට සුබ ආරංචියක් තියෙනවා මේ මාසෙන් පස්සේ අපි පේපර් ක්ලාස් එක ප්‍රී ක්ලාස් එක පටන් ගන්නවා. ආයි සුපිරි දඩ ගණන් පාස් පේපර්ස් ටිකක් හදනවා. බය වෙන්න එපා. ගණන් ටිකක් හදලා දෙන්න නියමෙටම. පේපර් ක්ලාස් එකෙන් තමයි ළමයා දියුණු වෙන්නේ. ඉක්මන් කරන්න.
ළඟ ඉන්න යාළුන්ට උදව් කරන්න පුතේ. මාර පිනක්. ඒ පින කියලා නිම කරන්න බෑ. ඉක්මන් කරා. සතුම ඉවරද? එහෙමයි. ඔන්ලයින් සෙට් එක උත්තරේ දාන්න පුතේ. පිළිතුර 25 වනම් සුපිරි 25. රයිට්. ඔය මේ අත් උස්සපු කාණ්ඩේ අත් පොඩ්ඩක් පල්ලෙහාට දාන්න. මට පොඩ්ඩක් අර කැමරා ඔන් කරපු දරුවෝ පේන්නේ නැහැ. එක්ක කැමරා ඔන් කරන්න ඕන නැත්නම් අත් ටික පල්ලෙහාට දාගන්න. හරි. ගොඩක් සෙට් එකක් ඉන්නවා මාත් එක්ක සුපිරියට වැඩ කරන ජෙනුයින් දෙමාපියන්ගේ ජෙනුයින් ළමයි ටිකක්. හරි. ඔන්ලයින් වැඩ කරන සෙට් එකත් පට්ට ජෙනුයින්. නියමටම වැඩ ටික කරගෙන යනවා. ඒ ළමයි ප්‍රශ්න අහනවා මාත් එක්ක සාකච්ඡා කරනවා අභ්‍යාසවල අමාරු ප්‍රශ්න අහනවා. සුපිරි. මාරු. හරි වාඩි වෙන්න පුතේ. ලැජ්ජයි. මේක හදන්න බැරි නම් ලැජ්ජ. හැදුවා පුතේ. රයිට්. අන්න බලන්න. 625 මේක දෙකෙන් බෙදෙන්නෙත් නැහැ තුනෙන් බෙදෙන්නෙත් නැහැ. මොකෙන්ද බෙදෙන්නේ? අවසානට 5 දැක්ක ගමන් පේනවා 5. 125. 125 පහෙන් බෙදුවම 25. 25 පහෙන් බෙදුවම 5 පහෙන් බෙදුනම 1යි. 5ව 4යි. විලි ලැජ්ජ. මේ ළමයින්ට බැරි මේක නෙවෙයි මේ බෙදන එක. නෝන්ඩි 6 වසර බැරි. බෙදීම බෑ. අනේ රත්තරනේ බෙදීම හදාගන්න. ළමයින්ට බැරි වර්ගමූලෙ නෙවෙයි බෙදීම. right. දැන් 625 ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5. එතකොට එක වගේ ට්විස්ලා දෙන්නෙක් හදන්න පුළුවන්. 5 දෙකක් දාලා හදන්න පුළුවන්. එක වගේ සෙට් පාර්සල් දෙක. එක වගේ දෙන්නෙක් ගුණ වුණාම හැදෙන උගේ වර්ගය. වර්ගයට වර්ගමූලෙ කැපුණම 5 5 කීයේ? 25. අත උසන්න 25 අපු දරුවෝ. අවංකෙම 25 නම් අත උසන්න. සුපිරි. මරු. හරි. ඇති පුතේ. මේකටද? සමාන ලකුණු සමානයි දෙපැත්ත සමානයි. හරි. මේ ලියන්න මාතෘකාව. අද දවසේ මාතෘකාව ලියන්න. නිරීක්ෂණය මගින් වර්ගමූලය සෙවීම. අති ප්‍රබල මාතෘකාවක්. අති ප්‍රබල මාතෘකාවක්. නිරීක්ෂණය මගින් වර්ගමූලය සෙවීම. නිරීක්ෂණය මගින් වර්ගමූලය සෙවීම. නිරීක්ෂණය මගින් වර්ගමූලය සෙවීම. මේ පැටියෝ ඉල්ලීමක් කරනවා සියලු දෙනාම පෑම් පැත්තකින් තියලා ලේන්සු පැත්තකින් තියලා මගේ මේ දේශනයට ඍජුව සවන් දෙන්න ඕන නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි සර් එහෙම කියන්නේ? මේක 6 වසරේදීවත් ඉගෙනුවේ නැහැ. 7ේදී ඉගෙනුවෙත් නැහැ. හා පුරා කියලා 8ේදී උගන්වන තියරි කොටසක්. ඒ නිසා මේක සෙල්ලම් කරන්න එපා. ගොඩ දෙනෙක්ට නොතේරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මගේ ඔන්ලයින් පැටවුන්ටත් මම කියනවා ජෙනුයින් දරුවෝ හැටියට පෑන පැත්තකින් තියලා මේ දේශනයට හොඳට සම්බන්ධ වෙන්න. නිරීක්ෂණය මගින් කියන්නේ ලෝකේ තියෙන ඕනම වර්ග සංඛ්‍යාවක් දුන්නොත් S2 බලලා කිසිම පොඩි සුළු කිරීමක් විතරයි තියෙන්නේ. S2 බලලා වර්ගමූල කියන්න පුළුවන් වෙන්නේ. ඔව්. නිරීක්ෂණය මගින් ක්‍රමේ ලියන්න ඕනේ නැහැ. පොඩි දෙයයි තියෙන්නේ. මම කියලා දුන්නම ඔයාට තේරෙයි. හරිනේ? හරි. හෙලෝ.
හරිනේ. හොඳට අහගෙන ඉන්න. සියලු දෙනාම එකසේ අහන් ඉන්න ඕන. ආයි වටපිට බලන්න විහිළු කරන්න මුකුත් බෑ. මේක සාමාන්‍යයෙන් නොතේරෙන තැන ඉඩකඩ වැඩි. කෙලිම කියන්නේ පැත්ත කතාව කියන්නේ පැත්ත. පුතේ දැන් උදයන්ග සර් උගන්වන්න හදන්නේ නිරීක්ෂණය මගින්. සංඛ්‍යාවක් දිහා බලලා කොහොමද වර්ගමූලය ගන්න කියලා. පට්ට ලේසි මේක. වෙලා තියෙන්නේ හොඳට අහන් හිටියොත් විතරයි මේක තේරෙන්නේ. හරි. ඉස්සෙල්ලම උදයන්ග සර් එන කපටි උදයන්ග සර් ඉස්සෙල්ලම බලනෝ පොඩි වගුවක් ගහගන්න. මොකද්ද මේ වගුව? බලන්න. මේ වගුවේ තියෙන්නේ හොඳට බලාගෙන ඉන්න. මේ වගුවේ තියෙන්නේ පුතේ අමුතු සීන් එකක්. පොඩ්ඩක් බලාගෙන ඉන්න. හරි. මේ වගුවේ තියෙන මේ පැත්තේ බලාගෙන ඉන්න. වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම මොකද්ද පළවෙනි මාතෘකාව? වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම. මෙලොරෙද්දක් තේරෙන්නේ නැහැ. අහන් ඉන්න. තේරෙන්නේ නැහැ මන් දන්නවා. අහන් මන් දන්නවා. හරිද? මේ පැත්තේ තියෙන්නේ වර්ග මූලයේ එක ස්ථානයේ ඉලක්කම. අමුතු මැච් එකක් ගහන්න හදයි. මෙලොරෙද්ද තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. අව් මට තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්නකෝ. මමත් දැන් බබෙක් වගේ වෙලා තමයි උගන්නේ. මොකද මේ පැත්තේ තියෙන්නේ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානීය ඉලක්කම. ඊළඟට චතුමි මේ පැත්තේ මොකද තියෙන්නේ? වර්ගමූලයේ එක ස්ථානීය ඉලක්කම. සර්ගේ අකුර පැහැදිලි ඇති ගණන් ගන්න එපා. මම ඒවා ආයිමත් කියනවා. ආගෙන. දැන් බලන්න උදයන්ග සර්ගේ තර්කේ. චුට්ටක් බලන් ඉන්න චූටි මේක තේරෙන්නේ නැහැ රෙද්දක්. එකක්වත් තේරෙන්නේ. එකේ වර්ගය කීයේ? එක. බලන් ඉන්න හොඳයි. එකේ වර්ගය එක. හරි. එකේ වර්ගය එක. එතකොට එකේ වර්ගමූලය කීයද? ඒත් එකයිනේ. එකේ වර්ගමූලය කීයද? එකයි. ඔක ගිය සතියේ සුපිරියට කියලා දුන්නා. දෙකේ වර්ගය 4යි. 4ේ වර්ගමූලය 2යි නේ. පොඩක් අහන් ඉඳන් පුතේ මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. 3ේ වර්ගය 9යි. 9ේ වර්ගමූලය 3යි නේ. ඔබට මේ රටාව පේන්න ඕන. 4ේ වර්ගය 16යි. 16ේ වර්ගමූලය 4යි. ඔක ඕනම කෙනෙක් දන්නවා. 5ේ වර්ගය කීයද? 25යි. 25ේ වර්ගමූලය 5යි. දැන් මට උදව් කරන්න. 6ේ වර්ගය 36යි. 36ේ වර්ගමූලය 6යි. 7ේ වර්ගය 49යි. 49ේ වර්ගමූලය 7යි. බලන් ඉඳහන් 8ේ වර්ගය 64යි. 64ේ වර්ගමූලය 8යි. 9ේ වර්ගය 81යි. 81ේ වර්ගමූලය 9යි. 10ේ වර්ගය 100යි. 100ේ වර්ගමූලය ඇහෙන්නේ 10යි. 10යි. ඔන්න බලන්න රටාව. ටූටි. ඔන්න බලන්න රටාව. දැන් ඔන්න උදයන්ග සර් බලනවා මේ තියෙන්නේ මොනවද මේ? මේ තියෙන්නේ වර්ග සංඛ්‍යා ටිකනේ. මේ සෙට් එකම වර්ග සංඛ්‍යා ටික. පුතාලා දන්නවනේ. මේ තියෙන්නේ මොනවද? වර්ග මූල ටික. මොනවද තියෙන්නේ? වර්ග මූල ටික. සුවිනි බලන් ඉන්න. මේ තියෙන්නේ වර්ග සංඛ්‍යා ටික. මේ තියෙන්නේ උන්ගේ වර්ග මූල ටික. හරිද? දැන් බලමු. හොඳට බලාගෙන ඉන්න. අග ඉලක්කම බිඳුව වුණොත් වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම බිඳුව නම් අනිවාර්යෙන් වර්ගමූලයේ අග ඉලක්කමත් මොකද්ද වෙන්න ඕන? බිඳුව වෙන්න ඕන. තේරුණාද? එහෙනම් වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම බිඳුව නම් අනිවාර්යෙන් වර්ගමූලයේ අග ඉලක්කමත් අනිවාර්යෙන් වෙන්න ඕන. උත්තරේ මොකද්ද? බිඳුව. අත උසන තේරුණු කට්ටිය.
එහෙනම් මතක තියාගනින් පුතේ කිසියම් වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව නම් අනිවාර්යෙන් වර්ගමූලෙත් අග ඉලක්කම කීයද? බිඳුව. තේරුණු කට්ටියට උසන්. කොන්ද කෙලින් තියාගන්න. හරි. ඊළඟට බලමු දෝනි වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1 නම් වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1 නම් වර්ගමූලයේ අග ඉලක්කම කීයද? 1. 1 විතරද? බලන්න තව තැනක් තියෙනවා. ආන්න මෙන්න මෙතනත් 1 නේව. වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1 වුණොත් වර්ගමූල 1 වෙනවා. ඒ වගේම මෙතනත් වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1. නමුත් මෙතන අග ඉලක්කම කීයද? 9. එහෙනම් ගන්න ඕන 1 හෝ 9. අත උස්සන්න තේරුණු කට්ටිය. නියමයි. දැන් සීන් එක තේරුණා. එහෙනම් මට කියහම් පුතේ. ඊළඟට ඉන්නේ කවුද? 4. අග ඉලක්කම 4 නම් අනිවාර්යෙන් වර්ගමූලයේ අග ඉලක්කම වෙන්න මොකද්ද? 2 වෙන්නත් පුළුවන්. කීයද වෙන්න පුළුවන්? 8 වෙන්නත් පුළුවන්. එහෙනම් වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 4 නම් 2 හෝ 8. අත උසන්න තේරුණු කට්ටිය. සර් දැන් තමයි සීන් එක තේරුනේ. සර් මොකාටද දෙන්නේ කියලා දැන් චුට්ට තේරෙනවා. නෑ. සර් දැන් මොකාටද දෙන්නේ කියලා පුතාට ටික තේරෙන්න ඕන. දැන් උදයන්ග සර් බලන්නේ වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම බලලා වර්ගමූලයේ අග ඉලක්කම සීන් කරන්න හදන්නේ. හරි ඊළඟට බලමු. ඊළඟට ඉන්නේ කවුද? 6 නේ. 5 නේ. 5. අග ඉලක්කම 5 නම් වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 5 නම් අනිවාර්යෙන් වර්ගමූලේ ඉන්න ඕන කවුද? 5. වෙන කෙනෙක් නෑනේ අග ඉලක්කම 5 වෙන්නේ. එහෙනම් 5ට 5. අඩෝ ඒක සුපිරි. 5ට 5. බිඳුවට බිඳුව 5ට 5. ඊළඟට බලමු. වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 6 නම් අඩෝ 6 වෙන තැන් දෙකක් තියෙනවා යකෝ. අඩෝ මර. එහෙනම් වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 6 නම් අනිවාර්යෙන් උත්තරේ වෙන්න ඕන 4යි 6යි. 4 හෝ 6. ඊළඟට බලමු. තව කවුද ඉන්නේ? 9 නේ. 9. 6 7 8 9. වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 9 නම් අනිවාර්යෙන් මෙතන කවුද ඉන්නේ? 3යි 7. ඔන්න පුතේ. පුතාලා පාඩම් කරන මේසේ ගාව අනිවාර්යෙන්ම මෙන්න මේ වගුව තියෙනවා. මතක තියාගන්න මගේ මහත්තයෝ මගේ නෝනාවරු මතක තියාගන්න මේ වගුවෙන් තමයි නිරීක්ෂණය මගින් වර්ගමූලය හොයන හොඳම වගුව. මේ වගුව මතක නැත්නම් මුකුත් කරන්න බෑ. තේරුණාද? එහෙනම් මට කටහැරලා කියන්න චූටි. වෙලා පස්සේ කියන්න. කටහැරලා කියන්න. වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව නම් වර්ගමූලය කීයේ? අග ඉලක්කම කීයේ? බිඳුවයි. රටාව තේරුණාද චතුමි? වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 1 නම් වර්ගමූලයේ අග ඉලක්කම වෙන්න ඕන එක්ක 1 නැත්නම් 9. වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 4 නම් අනිවාර්යෙන් ඔහුගේ අග ඉලක්කම වෙන්න ඕන වර්ගමූල කීයද? 2 හෝ 8. වර්ග සංඛ්‍යාවේ අග ඉලක්කම 5 නම් 5. 6 නම් 4 හෝ 6. 9 නම් 3 හෝ 7. තේරුණාද? මොකක් හරි රහසක් පේන්නේ නැද්ද මේක මතක තියාගන්න. මට නම් ඕකුන්ගේ මතක තියාගන්න රහසක් පේනවා. දැන් ඔය වගුව මතක තියාගන්න ගියාම අප්පිරියයිනේ පුතේ. අපි කෙටි ක්‍රමයක් හදාගමු. මොකක්ද දන්නවද කෙටි ක්‍රමය? බිඳුවට බිඳුවයි 5ට 5යි මතකයිනේ. බලන්න මේක සෙමන මතක තියාගන්න පුළුවන්. මේ දෙන්න එකතු කරාම හැමතිස්සෙම හැදෙන්නේ මොකක්ද? බලන්න 2යි 8යි එකතු කරත් 4යි 6ත් එකතු කරත් 3යි 7යි එකතු කරත් ඔය ඩබල් තියෙන හැම දෙන්නම එකතු කරාම එන්න ඕන කීයද? 10යි. හදිසියෙන් හරි විභාගෙදී උඹලට අමතක වුණොත් ටක් ගාලා ඔලුවට ගන්න. ඔය දෙන්න එකතු කරාම අනිවාර්යෙන් හැදෙන්නේ 10යි. තේරුණාද? අන්න ඒකෙන් තමයි උදයන්ග සරුත් මතක තියන්නේ. තේරුණාද? වැඩේ තේරුණාද? එහෙනම් මතක තියාගන්න. ඔය වගුවෙන් තමයි මේ සියලුම මැච් එක ගහන්නේ. දෙමෙර තේරුණාද? රයිට්. එහෙනම් ලියා ගන්න පුතේ මේක. ඉස්සෙල්ලා මෙහෙමයි. ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්න ඕන. අනිවාර්යෙන් ලියන්න ඕන. ලියලා මෙන්න මේ වගුව ගහ ගන්න ඕන. මේ වගුවේ මාතෘකා පේන්නේ නැත්තම් මට කියන්න.
මේ තියෙන වර්ග සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම වර්ගමූලයේ එක ස්ථාන ඉලක්කම 400ත් අග තියෙන බිඳුවනේ. එහෙනම් අනිවාර්යෙන් වර්ගමූලෙත් අග තියෙනවනේ බිඳුව. ඉස්සෙල්ලා මේක විශ්ව නියතයක්. මේක කාටවත් වෙනස් කරන්න බැරි වගුවක්. මුළු ලෝකෙම පිළිගත් එක. වෙනස් කරන්න බෑ. ඉක්මන් කරන්න. මේක පුතේ මේ මැච් එක ගහන්න නම් ඔය වගුව තියෙන්න ඕන. ඉක්මන් කරන්න. මේ වගුව අනිවාර්යෙන් පාඩම් කරන මේසෙ ගාව මගේ පුතාලා අනිවාර්යෙන් තියෙන්න ඕන වගුවක්. කටපාඩමේ මේ වගුව තියෙන්න ඕන. බිඳුවට බිඳුවයි 1 1 9 පිළිවෙලට තියෙන්න ඕන. ඉක්මන් කරන්න.
හරිද පුතේ? හරි. දැන් බලා ගන්න. හරි. ධෝනි මේ ගත්ත හැටි ඕනේ මේ වගුව මතක තියෙනවා. බිඳුවට බිඳුවයි. එකට එක හෝ 9යි. හතරට දෙක හෝ 8යි. 9ට 3 හෝ 7යි. දැන් ඔයාලට ඕන නම් මේක හරිද කියලා බලන්න පුළුවන් 3 වර්ග කරාම 9 එනවා. 4 වර්ග කරාම 16 ඉලක්කම එනවා. වර්ග කරලා බලන්නත් පුළුවන්. ඔය වගුවලුවේ නැත්තම් මැච් එක ගන්න අමාරුයි. අත උස්සන්න තා වෙලාව ඕන කියන කාණ්ඩේ. හරි. ඔන්ලයින් ළමයින්ටත් වෙලාව ඕනද? හරි පුතේ. විනාඩි දෙකක් දෙන්න ඉක්මන් කරා ඉවර කරා. හරි. වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම වර්ගමූලයේ එක ස්ථානයේ ඉලක්කම. ඔය දෙක අතර සම්බන්ධයෙන් තමයි අපි මැච් එක ගහන්නේ. ඔය ටික කටපාඩමේ තියෙනවා නම් මම දැන් ඔප්පු කරලා පෙන්නන්නම්. ඕනම ගානක් හදන්න බැරි වුණොත් මගේ කන මං කපනවා. දැන් කපනවා. ඔට්ටුයි. එක ගානක් හරි හදන්න බැරි වුණොත් මගේ කන මං කපනවා. ඔට්ටුයිද? ඊට වැඩි ඉතින් මට කන තරම් වටින දෙයක් නැහැ. කපන කතුරක් තියෙනවද? ලෑස්ති කරගන්න. ආසෙති මගේ කන කපන්න. කට්ටියත් එක්ක එකතු වෙලා. මේ පන්තියේ කෙට්ට හරි මේ ගාන බැරි වුණොත් මගේ කන මං කපනවා. ඔන්ලයින් ළමයටත් එක්ක කියන්නේ. හරි. chart එකේ පුතේ නැවත අපහැදිලි කට්ටිය පොඩ්ඩක් බලා ගන්න. ඔන්ලයින් ළමයන්ට පේනවද දන්නේ නැහැ. බිඳුවට බිඳුව. වර්ග සංඛ්‍යාවේ අග තියෙන එක නම් වර්ගමූලයේ අග තියෙන්න ඕන අනිවාර්යයෙන්ම 1 හෝ 9. වර්ග සංඛ්‍යාවේ අග තියෙන්නේ 4 නම් වර්ගමූලයේ අනිවාර්යෙන් තියෙන්න ඕන 2 හෝ 8. වර්ග සංඛ්‍යාවේ 8 තියෙන්නේ 5 නම් අනිවාර්යෙන් වර්ගමූලයේ අග තියෙන්න ඕන 5. හරිද තුටිය? වර්ග සංඛ්‍යාවේ 6 තියෙනවා නම් අනිවාර්යෙන් වර්ගමූලයේ තියෙන්න ඕන 4 හෝ 6. වර්ග සංඛ්‍යාවේ අග තියෙන්නේ 9 නම් අනිවාර්යෙන් අග තියෙන්න ඕන වර්ගමූලය කීයද පුතේ? 3 හෝ 7. දැන් 3 හෝ 7. ඔව් එන්නකෝ. ඊළඟට තමයි මැච් එක තේරෙන්නේ. ඕක තේරුණා. ඒ ඇති. හරි මකන්නද? දැන් ඔන්න මැච් එක ගහන්න හදා. මෙච්චර වෙලා පිච් එක හැදුවා. හරි. ඔන්න දැන් මැච් එක ගහන්න හදන්නේ. සියලු දෙනා පෑම් පැත්තකින් තියන්න. ටියුටි එක ගානක් හරි බැරි වුණොත් මේ ඒ සර් අභියෝග කරලා තියෙන්නේ කන කපා ගන්නමයි කියලා. කන කපා ගන්න වෙයි හොඳයි. හා පෑන පැත්තකින් තියන්න. පන්ති එක්කෙනෙක්ට හරි ගාන බැරි වුණොත් කන කපා ගන්න.
ඒ තරම් ලේසි. හරි කතුරක් මං ගෙන්න ගන්න. ඉන්නකො. අගිනි. පෑන පැත්තකින් තියන් කොන්ද කෙලින් තියා ගන්න. එක ගානයි තේරුම් ගන්න ඕන. අපි හිතමු පුතේ 324 ගොඩකින් අපිට විභාගෙට කියනවා 324 වර්ගමූල නිරීක්ෂණයෙන් දෙන්න. අර්ධෝනි කරන්න තියෙන්නේ මෙච්චරයි. 324 ලියා ගන්න. ලියලා මට කියන්න අග තියෙන්නේ මොකද්ද? 4. වර්ග සංඛ්‍යාවේ 4 තියෙනවා නම් අනිවාර්යෙන් වර්ගමූලේ තියෙන්න ඕන මොකද්ද? අන්න අර වගුව බලන්න. වර්ග සංඛ්‍යාවේ 4 තියෙනවා නම් වර්ගමූලේ කීයද? 2 ලිව්වා 8 ලිව්වා. එක ස්ථානේ හරි. දැන් අපිට දස ස්ථානේ තමයි දන්නේ නැත්තේ. තේරුණාද? ඔන්න දැන් එක ස්ථානේ හොයාගෙන ඉවරයි. වගුවෙන් හොයාගත්ත පටස් ගන්න. අග ඉලක්කම 4 නම් සුයි. අනිවාර්යෙන් වර්ගමූලයේ අග ඉලක්කම වෙන්න ඕන 2 හෝ 8. අනිවාර්යෙන් ඉලක්කම් දෙකක් එනවා. මොකද්ද දන්නේ අපි පස්සේ හොයමු. හරි. දැන් ඊළඟ ඉලක්කම කපනවා. මොකද්ද? ඒයි අහන් ඉන්න ඕන. මොකද්ද කරේ පුතේ? ඊළඟ ඉලක්කම කපලා දානවා. මේක ක්‍රමයක්. මතක තියාගන්න. හැම ගානෙම ඊළඟට තියෙන ඉලක්කම කපනවා. දෙකක් නෙමෙයි මෙතන 250ක් තිබුණත් දෙවනියට තියෙන ඉලක්කම කපනවා. බුදු අම්මේ මේක අහන් ඉන්න. ඊළඟට තියෙන ඉලක්කම කපනවා. හරිද? හරි. ඊළඟට තියෙන්නේ 3නේ. මට කියන්න 3ට වඩා පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව මොකක්ද? වර්ග සංඛ්‍යා ටික මම ලියන්නම් 1 4 9 10. මට කියන්න 3ට වඩා පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව මොකක්ද? 1 නේ බා 1. දැන් එයාගේ වර්ගමූලය ගන්න. එකේ වර්ගමූලය කීයද? 1යි. අන්න ඒයි ගෙනල්ලා මෙතෙන්ට දාන්න. එහෙනම් අනිවාර්යෙන්ම එක්ක 324 වර්ගමූලය එක්ක 12 නැත්තම් 18. අපි දන්නේ මොකක්ද කියලා. දෙකක් එන්නේ. අත උසන්න තේරුණු කට්ටිය. ඔන්න ආයිමත් අහගන්න මුලින් ඉඳන් කරන්නේ මෙහෙම. හොඳට බලා ගන්න. අග ඉලක්කම 4නේ. එහෙනම් අර වගුවෙන් බැලුවා අග ඉලක්කම 4 නම් වර්ගමූල එන්න ඕන 2යි 8යි. අග ඉලක්කම් දෙක දැන්. ඊළඟට දෙවනියට තියෙන ඉලක්කම කැපුවා. ඊළඟට තියෙන සංඛ්‍යාවේ පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව බැලුව 1. හරිද? එකේ වර්ගමූලය ඒකේ වර්ගමූලය කීයද? 1යි. හදිසියෙන් හරි මෙතෙන්ට 4 ආවනම් 4ේ වර්ගමූලය කීයද? 2යි. මතක තියාගන්න හැමතිස්සෙම මෙයාගේ වර්ගමූලය තමයි මෙතෙන්ට දාන්නේ. පැහැදිලිද? එහෙනම් 1. එහෙනම් උත්තරේ 12 හරි 18 හරි. පොඩ්ඩක් දැන් අපි කොහොමද උත්තරේ හොයාගන්නේ? හරිම ලේසි. ක්‍රම ගණනාවක් තියෙනවා. ලේසිම ක්‍රමේ තමයි මේකෙන් එක්කෙනෙක් අරගෙන ಗುಣ කරලා බලන්න. එක්කෙනෙක් අරගෙන 12 ගම් 12 වැඩි කරනවා 12. 12 දෙවරක් දෙක 4යි. දෙවරක් එක 2යි. එක්වරක් දෙක 2යි. එක්වරක් එක 1යි. 140. එහෙනම් මේ උත්තරේ 144 නෙවෙයිනේ. එහෙනම් උත්තරේ කීයද? 18. තේරුණාද? අත උසන්න මේක තේරුණු කට්ටිය. right. ලියා ගන්න මම නෝට් එක දෙන්නම්. 320 ලේසි නේ? අනේ ඉන්නකෝක ගානක් දෙයක් ඇදුවම පට්ට නෝන්ඩි ගානක්. බලමු.
ඉක්මන් කරන්න. සුපිරි ගණන් පුතේ මේක පට්ට මේක හුරු වුණාට පස්සේ පට්ට ලෙක්සි. තෝනි අනේ පුතේ රතු පෑන ගන්න. කවුරුත් රතු පෑන ගන්න. හරි රෝස් හරි දැන් මොකක් හරි කමයි. හරි ඊටාල ලියන්න. මෙන්න මෙතෙන්ට ඊතලයක් දාලා ලියන්න. ඊතලයක් දාලා ලියන්න. පුතාලට මං ඇහෙනවද? හරි. ඇහෙනවද? පුතාලට මං ඇහෙනවද? සතුමි හරි. දැන් ඇහෙනවද පුතේ? හරි. පුතේ මෙන්න මෙතෙන්ට ඊතලයක් දාලා ලියන්න. සුදු අග ඉලක්කම 4 නිසා ඊතලයක් දාලා ඔයාලා ලියා ගන්න විදිහට ලියා ගන්න රතු පෑනේ. අග ඉලක්කම 4 නිසා ලියා ගන්න පුතේ. අග ඉලක්කම 4 නිසා වර්ගමූලයේ අග ඉලක්කම 4 නිසා වර්ගමූලයේ අග ඉලක්කම වගුව අණුව වර්ගමූලයේ අග ඉලක්කම වගුව අණුව 2 හෝ 8 වේ. 2 හෝ 8 වේ. 2 හෝ 8 වේ. හරි. 2 හෝ 8 වේ. වගුව අණුව වර්ගමූලයේ අග ඉලක්කම 2 හෝ 8 වේ. හරි. මෙන්න මෙතනින් ඊතලයක් දාලා ලියන්න. මෙම ඉලක්කම කපා දැමේ. දසස්ථානීය ඉලක්කම කපා දැමේ. දසස්ථානීය ඉලක්කම කපලා දානවා. ඒක නීතියක්. දසස්ථානීය ඉලක්කම කපා දැමේ. පුතේ දසස්ථානීය ඉලක්කම කපා දැමේ. ඒක කපන්න ඕන. අනිවාර්යෙන් නීතියක්. දසස්ථානීය ඉලක්කම කපා දැමේ. හරි. ඊළඟට මෙන්න මෙතෙන්ට ඊතලයක් දාලා ලියන්න. මෙන්න මෙතෙන්ට ඊතලයක් දාලා ලියන්න. මෙතෙන්ට ඊතලයක් දාලා ලියන්න. ඉතිරි සංඛ්‍යාවට යන්න. ඊතලයක් දාලා ලියන්න. ඉතිරි සංඛ්‍යාවට සමාන හෝ ඉතිරි සංඛ්‍යාවට සමාන හෝ කියන්න පුතේ. ඉතිරි සංඛ්‍යාවට සමාන හෝ පහලින් ඇති වර්ග සංඛ්‍යාව සොයා. 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 වර්ග සංඛ්‍යාව සොයා. එහි වර්ගමූලයෙන් පිළිතුරෙහි දසස්ථානය සොයා ගැනීම.
එහි වර්ගමූලයෙන් පිළිතුරෙහි දසස්ථානය සොයාගෙන දසස්ථානය සොයාගෙන පිළිතුරෙහි දසස්ථානය සොයාගෙන පිළිතුරෙහි දසස්ථානය සොයාගෙන අයිමක් කියනවා ඉතිරිව ඇති සංඛ්‍යාවට සමාන හෝ පහළින් ඇති වර්ග සංඛ්‍යාව සොයා එහි වර්ගමූලය ගැනීමෙන් පිළිතුරෙහි දසස්ථානය ගන්න පුළුවන්. හරි. මෙන්න අභියෝගේ. ඒ වරදීවි. පැටලැවේවි. බය වෙන්න එපා. මම කියලා දීපු විදිහට හදහම් පුතේ. කාටවත් වරදින්නේ නැහැ මේ පන්ති ඉන්න ඕනම ළමයට මේක පුළුවන්. ගාන හදපු ගමන් උත්තරේ ගත්ත ගමන් නැගිටින්න. මට බලා ගන්න ඕන කට්ටිය කවුද කියලා. රයිට්. මෙන්න හය ගාන 676 වර්ගමූලය සොයන්න. නිරීක්ෂණය මගින් 676 වර්ගමූලය හොයන්න නිරීක්ෂණය මගින් බලමු. වැරදුනාට කමන්නේ හදපම් පුතේ. වැරදුනාට කමන්නේ. අයසිය 76 අදපු කාණ්ඩේ උත්තර දාන්න බලන්න chat එකට. බලමු පන්තියේ කී දෙනෙක් මේක අල්ලගනීද කියලා. නියමයි. නැගිටින්න මගේ රත්තරන් පුතේ. නැගිටින්න. නියමයි. නියමයි. වැරදුනාට කමන්නේ නැහැ. මං අද කොහොම හරි ඕක පුළුවන් කරනවා. හරි. හරි. නැගිටහම් පුතේ නියමයි. මම කොච්චර ඉගෙනුවත් පුතේ ඔබ තනියෙන් උත්සාහ කරන්නේ නැත්නම් අධ්‍යාපනයේ පිටන්නේ නැහැ. නැගිටින්න. ළඟ ඉන්නේ යාළුවන්ට උදව් කරන්න පුතේ. පින් සිද්ධ වෙනවා. ළඟ ඉන්නේ යාළුවන්ට උදව් කරන්න. හරි. වාඩි වෙන්න පුතේ. දැන් ඔන්න උදයන්ග සර් කියලා දෙනවා කමන්නේ. පන්තියෙන් 180ක් ගොඩ ගියා. වාඩි වෙන්න. පන්තියෙන් 180ක් ගොඩ ගියා. අවුලක් නැහැ. වැරදුනට කමක් නැහැ. පළවෙනි ගානනේ. අන්න බලන්න. 676 ලිව්වා. බලාගෙන ඉන්න චූටි. බලාගෙන. අග තියෙන්නේ 6නේ. එහෙනම් මොලේ තියෙන ළමෙක් මට කල්පනා කරලා තියෙන අර වගුව බලලා. ඒයි ඉසුක වගුව බලලා කියන්න. අග තියෙන්නේ 6 නම් අනිවාර්යෙන් වර්ගමූලේ තියෙනවනේ මොකක්ද? 4 හෝ එහෙනම් මේ දෙක ලියා ගන්න.
ඊළඟට ඔව් ඊළඟට දෙවනියට තියෙන එක කපන්න අත කපා හරි ඊළඟට 6ට පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව ඔන්න මම වර්ග සංඛ්‍යා ටික ලියනවා 1 4 9 එහෙනම් 6ට පල්ලෙහා තියෙන එක කවුද 4 අන්න ඒක ගන්න අරගෙන ඌ දාන්න එපා එයාගේ වර්ගමූලය ගන්න 4 වර්ගමූලය කීයද 2යි අන්න ඒක තමයි මෙතෙන්ට දාන්න එහෙනම් එක්ක උත්තරේ 24 නැත්නම් 26 අත උසන්න මේ දෙක ආපු ගන්න එක්ක උත්තරේ 24 නැත්නම් 26 ඔන්ලයින් දරුවෝ මේක තේරුණාද එක්ක උත්තරේ 24 එක්ක 26 දැන් අපිට තීරණය කරන්න වෙනවා සුවිනි මේ දෙන්නගෙන් කවුද හරි කියලා එහෙනම් මොකද කරන්නේ එකෙක් පැත්තකට අරන් ගිහිල්ලා 24 පැත්තකට අරන් ගිහිල්ලා 24න් ගුණ කරනවා. 4 වරක් 4 16න් එකක් ඉතුරුයි 4 වරක් 2 8යි 9යි. දෙවරක් 4 8යි දෙවරක් 2 6යි 17න් 8 එකක් ඉතුරුයි 576. එහෙනම් ඇත්තටම උත්තරේ 676යි. එහෙනම් උත්තරේ කීයද? 26. අත උස්සන්න 26 ආපු දරුවෝ. ආන්න. වැඩේ තේරුණු කට්ටිය අත උස්සන්න. මේ උත්තරේ නැතුණට කමන වැඩේ තේරුණා නම් අත උස්සන්න. වැඩේ තේරුණාද පුතේ? තේරුන්නේ නැහැ. ආයිමත් කියලා දෙන්නේ. පුතේ අගට 6 තියෙනවා නම් ඔය වගුවේ බලන්න වගුව දිහා බලලා මට කියන්න වර්ගමූලය අගට තියෙන්න ඕන කවුද? 4යි 6යි. ඒ දෙක ලියාගන්න. හරිද? ඊළඟට තියෙන සංඛ්‍යාව කපන්න. ඊළඟට තියෙන 7නේ එක් කපුවා. කැපුවද? ඊළඟට තියෙන 6ට වඩා අධ්‍යාත්මික වර්ග සංඛ්‍යාව. ඒ කියන්නේ පුතා වර්ග සංඛ්‍යා ටික මෙහෙම ලියා ගන්න. බලන්න 6ට වඩා පල්ලෙහෙන් ඉන්නේ කවුද? 4 නේද මේ? එහෙනම් 4 අරගෙන උගේ වර්ගමූලය කීයද? 4 වර්ගමූලය 2යි. ඒක තමයි මෙතන දාන්නේ. තේරුණා? ඉක්මන් කරා. තාගණන් ටිකක් හදමු. එතකොට හරියනවා. හරි. ඊළඟ එක. මෙනිලං ගාන පරිස්සමෙන් හදන්න. 784 උත්තරේ ලියා ගන්න. ප්‍රශ්නේ ලියා ගන්න. 784 784 784 වර්ගමූලය හොයන්න බලන්න. නියමයි. අන්න වැඩේ අහුණා. ඉක්මන් කරන්න. ආය වර්ග සංඛ්‍යාවක් නෙවෙයිනේ. මෙන්න වර්ග සංඛ්‍යාව. ආය තියෙනවා මෙතන. 4. 4ට වඩා පල්ලෙක තියෙන 4. නැගිටින්න පුතේ. දැන් හරි. ගුණ කරලා බලන්න. එක්කෙනෙක් අරගෙන ගුණ කරලා බලන්න. යා එනවා නම් හරි නැත්නම් එතන ගන්න. 22 22කින් ගුණ කරන්න. නැගිටින්න පුතේ 40 වර කට්ටිය මට පොඩක් බලා ගන්න ඕන. චුටි. හරි. උදව් හරිද? මේ උදව් කරා. මහත්තයා ඇවිල්ලා උදව් කරා. යාළුවට උදව් කරා.
හරි වාඩි වෙන්න. සතුටුයි. මරු. මුළු පන්තියම 90ක් වැඩේ අල්ලගත්තා. කොහොම තමයි. දවසක් දෙකක් හරියන ගානක් දෙකක් හදනකොට වැඩේ සෙට් වෙනවා. සුවිනි හරිනේ. සුවිනි වැඩේ අහුණානේ. ඒයි මේක පුතේ මේ අල්ලගත්ත කියන්නේ ගොඩේ ගොඩ හොඳේ. ඉස්කෝලේ ගොඩක් ළමයින්ට මේව බෑ. ෂුවර්. අග තියෙන්නේ 4නේ. ටුටි සෙමෙර අගට 4 තියෙනවා නම් අනිවාර්යෙන් වර්ගමූලේ තියෙන්න ඕන මොකක්ද? ඇහෙන්නේ නැහැ. 2 හෝ 8. අත උසන්න ඒක දාපු කට්ටිය. ඕක තමයි ඉස්සෙල්ලම සීන් එක. රයිට්. ඊළඟට හිස්තැන් දෙකක් දාගන්න. ඊළඟට තියෙන ඉලක්කම කපනවා. ඔන්න ගොඩක් දෙනෙට තේරෙන්නේ නැත්තේ 7ට වඩා පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යා. ඉතින් මිනිහෝ වර්ග සංඛ්‍යා ටික කොහොම ලියාගෙන යන්නකෝ. ලියාගෙන ගිහලා බලන්න 7ට වඩා පල්ලෙහා ඉන්නේ කවුද? 4 දෙයියනේ. ළමයෙක් මගෙන් අහනවා 6 වර්ග සංඛ්‍යාවක්ද කියලා. අනින්නේ හිතන හිල් වෙන්න එක. 6 වර්ග සංඛ්‍යාවක්ද? අයියෝ. එහෙනම් 4 උත්තරේ 4 වර්ගමූලය කීයද? 2යි. එහෙනම් මෙතෙන්ට දාන්නේ 2. වර්ගය අරගෙන වර්ගමූලය ගන්න. ඔව්. ඒක තමයි ක්‍රමය පුතේ. මේක ක්‍රමයක්. හරිනේ? දැන් අහගෙන ඉන්න. දැන් ළමෙක් අහනවා මේකේ ඇයි මේ මැද එකක් කපන්නේ කියලා. මේක ක්‍රමයක්. දැන් ඔයාලා නැටුම් නටද්දි මැන්ඩියට ඉන්නෝනේ. මෙහෙම ඉන්නෝනේ මැන්ඩියට. කලිසම් පැලේ දැන්. අහගෙන. පුතේ ඒ ඔයාලා කවදාවත් නැටුම් මිස්ගෙන් අහන්නේ නැහනේ ඇයි මිස් මැන්ඩියට ඉන්නේ. පුතේ අර සමහරක් දේවල් තියෙනවා ක්‍රම තියෙනවා. මැද ඉලක්කම කපන්න කියන ඒවට හේතු නැහැ. හේතු පුතාලට එක් කලක් ගියාම තේරෙයි. දැනට ඔහොම හිතා ගන්න. වැඩේ තේරුණාද? මැද ඉලක්කම අනිවාර්යෙන් කැපෙනවා. හරි. දෙකක් තියෙනවා ඔයාලට එන්නේ. ඔයාලට තියෙන්නේ 100 ඉඳලා 1000 දක්වා විතරයි. ඔයාලගේ සිලබස් එක කොටු කරලා තියෙන්නේ. සිලබස් එකේ තියෙන්නේ 100 ඉඳලා 1000 දක්වා විතරයි. හරිද? හරි. ඔව්. දැන් ඊළඟට මේ දෙන්නගෙන් කවුද හරි කියලා හොයා ගන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? එක්කෙනෙක් අරගෙන පැත්තකට යනවා. එයා ಗುಣ කළා එනවා නම් උත්තරේ හරි නැත්නම් එයා නෙමෙයි අනිත් එක්කෙනා තමයි උත්තරේ. දෙවරක් දෙක 4යි දෙවරක් දෙක 4යි 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 උත්තරේ 484යි. එහෙනම් මේක නෙමෙයිනේ. එහෙනම් උත්තරේ 22 නෙමෙයි. එහෙනම් උත්තරේ මොකද්ද? 28. අත උසන්න මේක තේරුම් කට්ටිය. දැන් හොඳයි. ඊළඟ ගන්න. ඊළඟ ගන්න. 576. ඉක්මන් කරන්න. චුටි. ඊළඟ ගාන 576. සුදු. 576. ඊළඟ ගාන 576. ඔයාලා පුතේ 576. ඉක්මන් කරන්න. හරිද පුතේ? ඉක්මන් කරන්න. 576. දැන් නම් ඔන්න ගොඩ දෙනෙක්ට වැඩේ තේරෙනවා. උදව් කරන්න පුතේ ළඟ ඉන්න යාළුවන්ට. හතරක් අතර 16. අවනේ 24.
පං කරන්න. හරි. උත්තරේ 24 අප කට්ටිය අත උස්සන්න. 24. සුපිරි හොඳයි. වාඩි වෙන්න. මරු. නියම. ඔන්න බලන්න ජූටි. මේ පුතේ 576. ජූටි බලාගෙන ඉන්න. අග ඉලක්කම 6නේ. එහෙනම් මට කල්පනා කරලා කියන අග ඉලක්කම 6 නම් වර්ගමූලයේ අග ඉලක්කම වෙන්න ඕන මොකද්ද? 4 හෝ 8. 4 හෝ 8. ද අගට 6 එන්න නම් 4 හෝ 6. very good. මම බැලුවේ ටච් එකේ තින්නේ. ඊළඟට ඊළඟ ඉලක්කම කැපුවා. චුටි ඊළඟ ඉලක්කම කැපුවා. දැන් මට කියන 5ට වඩා යට තියෙන වර්ග සංඛ්‍යා. දැන් ඉතින් අනේ කතා කරන්න දෙයක් නැහැ කීයේ 4. 4 වර්ගමූලය. එහෙනම් එක්ක උත්තරේ 24 නැත්තම් 26. දැන් පුතේ 24 පැත්තකට ගෙනියනවා. 24 පැත්තකට ගෙනියලා 24 24ෙන් ගුණ කරනවා. 4 වරක් 4 16 එකක් ඉදිරි 4 2 8යි 9යි. 1 8යි 4යි. කීයේ 576යි බොලේ හරි බොලේ. උත්තරේ 24 තමයි බොලේ. මේකට තව ක්‍රම තියෙනවා හොයන ක්‍රම තියෙනවා. ගුණ කරලා ගන්න එක තමයි හොඳම ක්‍රමය. මොකද ඔයා මං දෙයක් කියන්නද? මං දැන් ක්‍රමයක් කියලා දුන්නනේ. ඒක තේරුණා? මොකක්ද තේරුන්නේ නැත්තේ? 5ට වඩා පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව. ඔයා ලියන්න වර්ග සංඛ්‍යා ටික 1 4 9. 5ට වඩා පල්ලෙහාට ඉන්නේ කවුද? හරි. එච්චරයි චූටි දෙයක්. වැඩි හිතන්න එපා. හරිනේ? හරි. ඒයි දැන් දෙනෝ අමාරුම එකක්. මේ පන්තිය කිසිම කෙනෙක්ට හදන්න බෑ. ඔට්ටුයිද? අත උස්සන අභියෝගේ බාර ගන්න කට්ටිය. ඔව්. මේක හදන්න බෑ ලොවෙත්. ඇත්තටම මේක හැදුවොත් මොම්බෝ හදන්න බෑ. මේක මේ මහාචාර්යවරුන්ටත් හදන්න බැරි එකක්. හරි බලමු. ඔට්ටුයි හදන්න. 625 වර්ග. 625 වර්ගමූල. නියමයි. මහා පිටිලැජ්ජ නැති ගානක් පුතේ. සමහරු පස්සෙන් hina වෙනවා මට. පස්ස පැත්තෙන් hina වෙනවා. නෝන්ඩිම ගානක්. එලිම උත්තරේ එනවා. හැම සීන් එකටම එන්නේ 4 වගේ එකක්. උදව් කරන්න පුතේ. ලේසිද අමාරුද? අයියෝ සර් මහා විලිලැජ්ජ නැති ගානක් සර්. එහෙම ගණනුත් හදන්න ඕනේ. උදව් කරන්න පුතේ යාළුවන්ට. ඔය හදපු කට්ටිය පොඩ්ඩක් නැගිටින්නකෝ. රං අයයි කොළු. ලින්ද ළඟ සංගම් පිටවන්නේ නැවතන හොඳේ. වාඩි වෙන්න හරි.
ලැජ්ජයි අප්පා. මං අර විහිළුවක් කරේ. පට්ටා මාරුයි කියලා කිව්වනේ. ආගෙන ඉන්න. කරන්නේ මෙහෙමයි. චූටි බලාගෙන ඉන්න. 625 ලිව්වා. චූටි. අග තියෙන්නේ පහනම් සෙමෙර. අග තියෙන්නේ පහනම් අනිවාර්යෙන් අග ඉලක්කම් මොකද්ද? අන්න පුතේ. ඒකේ විශේෂත්වය අග මුකුත් දෙන්නෙක් නෑ එක්කෙනා. කෙලිම උත්තරේ එනවා. ඊළඟ එකක් කපන්න. 6ට පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව මොකද්ද? 4. 4 වර්ගමූලය කීයද? උත්තරේ 25. අත උසන්න මේක ආපු දරුවෝ. විලි ලැජ්ජයි අප්පා. ලැජ්ජයි. තා එකක් ඕනේ වගේ. 225. සුදු පුළුවන් නම් හොයලා දෙන්න 225 වර්ගමූලය. වැඩි නියමයි. 225 වර්ගමූලය. පට්ට නෝන්ඩි. අදන්නල් ලැජ්ජයි. කරන්න. හරි මේ 225 විලි ලැජ්ජ වාඩි වෙන්න පුතේ. වාඩි වෙන්න. විලි ලැජ්ජ. මේ පුතේ. මේ hina යනවා. ළමයින්ට මේ ගණන් දෙනකොට දැන් hina යනවා. මං කිව්ව නේද මේ පන්තියේ මොකද්ද මේ? පුතේ මං කිව්ව නේද මම කිව්ව නේද හරි මං කිව්ව නේද පුතේ මේ ගානම් බැරි වුණොත් මං කන කපා ගන්නවා කියලා. කිව්ව වගේ මං පුළුවන් කරා බලන්න. චුටි මේව නම් nothing. අගට පහනේ. අගට පහ. හරි. අගට පහ තියෙනවා නම් අනිවාර්යෙන් උත්තරෙත් පහ එන්න ඕන. ඊළඟ එක කැපුවා. පරිප්පුවා. අපේ අම්මා බනින්නේ එහෙම. සාදුනා. පරිප්පුවා. ඊළඟට දෙකට වඩා පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව මොකක්ද? 1. එකේ වර්ගමූලය 1. උත්තරේ 15. මෙන්න ඊළඟ එක මේක නම් පට්ට අමාරුයි. 400. 400 බලමු 400. අනේ අම්මේ ලැජ්ජයි අප්පා. ආරසිය හොයපු කට්ටිය උත්තරේ දාන්න පුතේ chat එකට. ආරසිය. හරි වාඩි වෙන්න පුතේ. මේ ඔතන සෙට් එක නැගිටින්නේ නැහැ. දැන් මහේජන්තල වෙලාද ප්‍රොෆෙසර්ලා වගේ ඉන්නේ. ගානක් දුන්නා මෙන්න එහෙමයි. නිකන් ප්‍රොෆෙසර්ලා වගේ. හරි. ආගෙන. අගට තියෙන්නේ බිඳුවනේ. චණ්ඩලතා. අගට බිඳුව තියෙනවා නම් අනිවාර්යෙන් වර්ගමූලය අගට තියෙනවනේ මොකද්ද? බිඳුව. විලි ලැජ්ජයි බං. විලි ලැජ්ජයි සන්තෝසයි. ඊළඟ එක කපනවා. 4 අන්න. සමහර කට්ටිය මම දැක්ක හොයන 4ට වඩා පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව.
හතරට වඩා පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව හොයන්නේ හතර වර්ග සංඛ්‍යාවක් නෙවෙයි නා. දෙයියනේ හතර වර්ග සංඛ්‍යාවක් නේ. එහෙනම් ආයිම පල්ලෙහා ඒව හොයන්න ඕනේ නෑ. හතරේ වර්ගමූල කීයද? හතරේ වර්ගමූල 20යිලු. 2යි. එහෙනම් උත්තරේ 20යි. අත උසන්න මේක ආපු දරුවෝ. හරි. මෙන්න අද දවසේ සුපිරිම ගාන 441. පුළුවන් නම් හදහම් පුතේ සුපිරිම ගානක් 441. මගේ පන්තියේ කිසි ළමයට මේව බැරි නම් මගෙන් වැඩක් නැහැ. නියමයි පැටියෝ නියමයි. නැගිටින්න පුතේ නැගිටින්න. මට බලා ගන්න ඕන දක්ෂතාවය වේගය. ආරසිය 41. ඔයා පුතේ උත්තරේ දාන්න මගේ දෙයියෝ chat එකට. ලිදුලි ලිඳුලි සහන්සා මම බලන් ඉන්නේ මේ ඔන්ලයින් දරුවෝ දැන් නම් වැඩේ සුපිරි නේ. දැන් වැඩේ තේරුණා සර්. thank you සර්. මැච් එක දැන් සීන් එකලා සුපිරියටම තේරලා තියෙනවා. හරි වාඩි වෙන්න. මෙන්න 441 චුටි බලාගෙන ඉන්න. එක මට කියන්න මගේ මැනික අගට එක තියෙනවා නම් වර්ගමූලය අගට මොකක්ද තියෙනවද? එක හෝ 9. එක හෝ 9. ඊළඟ එකක් කපනවා. හතර වර්ග සංඛ්‍යාවක් නේ. හතරේ වර්ගමූලය කීයද? පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව හොයන්න ඕනේ. හතර වර්ග සංඛ්‍යාවක් නේ. එහෙනම් අවුලක් නෑ. එහෙනම් මට කියන්නේ 21ද 29ද? ඔව් 21 මම පැත්තකට අනන් කියලා ಗುಣ කළ බලන කෝකට ෂුවර් නෑ. එක්වරක් එක එකයි, එක්වරක් දෙක දෙකයි, දෙවරක් දෙකයි, දෙවරක් හතරයි. 441යි. 441. එහෙනම් හරියටම හරි උත්තරේ 441යි. උත්තරේ කීයද? උත්තරේ 21. හරි. මෙන්න මේක හදලා යන්න මට මේක හැදුවා කියන්නේ ඉතින් එයින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ගෙදර වැඩ ලියා ගන්න අමතක වෙයි. වර්ගමූල පාඩමේ සියලුම අභ්‍යාස කරන් ඉන්න පාඩම ඉවරයි. ලබන සතිය අලුත් පාඩම් පටන් ගන්න. මොකක්ද අලුත් පාඩම් පොඩක් බලලා කියන්න. ස්කන්ධය. හරි. ආගෙනින් චුටි. ලබන සතියේ පන්ති නිවාඩුයි අවුරුද්ද නිසා. නමුත් මේ මාසෙට සති 5ක් තියෙන හින්දා ඔයාලට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. සති 4 උගන්වනවා. 18 ඉස්කෝලේ පටන් ගන්නවා. 16 17 පන්ති තියෙනවා. 16 17 නෑ. ලබන සතියේ 16 නේ. ඊළඟ සතියේ පන්ති පටන් ගන්න. අහගෙන සති 4 කොහොමත් කරනවා. ඔයාලට කිසිම පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. හරිනේ? ලියා ගන්න. ලබන සතියේ පළවෙනි පැය භාගෙ වෙන් වෙන්නේ වර්ගමූල පාඩමේ අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒ කියන්නේ පාඩමක් ඉවරුණාට පස්සේ උදයන්ග සර් අමාරු ප්‍රශ්න සාකච්ඡා කරනවා. චන්දලතා ඒ කියවනවා. හරි. මෙන්න ගාන මේක හදලා දෙන්න මට සනීපෙට කියලා වඩින්ගිත්තක් කන්න. නැත්තම් හිර වෙනව පුතේ මේ ගාන වෙලට හදන්න බැරි. හරි. පස්සෙන් හදහම් පුතේ මේක හැදුවා කියන්නේ ඕනම එකක් පුළුවන්. අමතර දැනුමට 1027ට ඒ වුණාට මගේ ළමයි බය නැහැ. මගේ ළමයි ඕකට බය නැහැ. මගේ ළමයි ඕකට බය නැහැ. අදහම් පුතේ. ඉක්මන් කරන්න. ඔව්. වර්ග සංඛ්‍යාව 9 නේ.
10ට අඩු වෙන්නේ. වර්ග සංඛ්‍යා ටික ලියලා බලන්න 10ට අඩුවෙන් තියෙන්නේ මොකක්ද කියලා. 10ට අඩුවෙන් තියෙන්නේ 9. ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ 100ත් 1000ත් අතර ඒවා විතරයි. උදයන්ග සර් මේ දුන්නේ අමතර දැනුමට. ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ 100ත් 1000ත් අතර ඒවා විතරයි දෙන්න කියලා. මම මේ මනුස්සකමර ටිකක් අර වැඩිපුර හොඳට දුන්නේ. 1000ට වැඩි ඒවා දෙන්නේ නැහැ ඔයාලට සාමාන්‍ය. හරි. මගේ මනුස්සකමට මම එකක් දුන්න පොඩක් තේරෙන්නේ. වාඩිලා ඉන්න දෙන්න එපා පුතේ කිසිම කෙනෙක්ට වාඩිලා ඉන්න දෙන්න එපා. හරි. හරි වාඩි වෙන්න පුතේ. බලා ගන්න. අගට තියෙන්නේ 4නේ චණ්ඩලතා. මට කියන්න අගට 4 තියෙනවා නම් අනිවාර්යෙන් වර්ගමූලය අග තියෙන්න ඕන කවුද? 2 හෝ 8. ඊළඟ ඉලක්කම කපනවා. දැන් තියෙන්නේ 10. 10ට පල්ලෙහා තියෙන වර්ග සංඛ්‍යාව මොකක්ද? බලමු. 1 4 9 10. එහෙනම් 10ට පල්ලෙහා තියෙන්නේ කවුද? 9. 9 වර්ගමූලය කීයේ? එහෙනම් එක්ක 32 නැත්නම් 38. පුතාලා ඕනනම් එකක් ගුණ කරලා බලන්න. එතකොට මැච් එක තේරෙනවා. 32 වැඩි කරනවා 32 4යි. එක්දාස් 24. හරියටම උත්තරේ 32 පුතේ. හරි. එහෙනම් පොඩකින් විශ් කරන්න ඕන. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතරන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා. ආයුබෝවන් කියන පුතේ. ආයුබෝවන් බුදු සරණයි පරිස්සමින්. හරි පුතේ. අනේ පුතේ මේක වදින්න එපා. හරි උස්සන්න. හරි. උස්සන්න.